සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි හැම දෙනාටම උතුම් දේශයක අභිමානය රැගෙනන කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය. මෙත් සිතින් ඔබට තිලින කරන ඔබට දායාද කරන ධර්ම ශ්‍රවණයට ඉඩකඩ සලසා දෙන මෙත් සදහම් දේශනා උතුම් සද්ධර්ම දේශනා මාලාවේ අති උතුම් සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට ඉඩකඩ සලසා දෙන්නටයි අප සූදානම් වෙන්නේ. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක සදහැවත් සුපින්වතුනි, අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව නිසි ධර්මානුකූලව ඔබට ගෙන හැර දක්වනු ලබන්නේ අප පින්වත් ස්වාමින් වහන්සේ වන අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම අති උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේ විසින් පළමු කොට සාදු නදිනුන් වහන්සේව පාදාභි වන්දනෙන් යුතුව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත් සුපින්තුනි, අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනා මාලාවේ මේ උතුම් සද්ධර්ම දේශනාවට දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා සුවිනීතා විජේසිංහ මාතාව, ඒ වගේම ධම්මික විජේසිංහ පුතණුවන්, උපේක්ෂා මාපා දියණිය, සුභාෂී විජේසිංහ දියණිය, රංජන විජේසිංහ පුතණුවන්, වසන්ති සෙනවීර මහත්මිය ඇතුළු උපේකා දුමිංගා සෙනුර යන දූපුතුන්, ඒ වගේම රාජකුරු මාතාව ඇතුළු ඒ සදහවත් පිරිස විසින් අරමුණ විදිහට සටහන් කර තිබෙනවා අප්‍රේල් මාස 17 වන දින ජන්මදිනය සමරන සුවිනීතා විජේසිංහ මාතාවටත් අප්‍රේල් මාස 6 වන දින ජන්මදිනය සැමරූ රාජගුරු මාතාවට හා අප්‍රේල් මාස 10 වනදා ජන්මදිනය සැමරූ රන්මිනී විජේසිංහ මිනිබිරියට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. වසර 32කට පෙර මිය පරලොවට යෙදුණු බුද්ධදාස විජේසිංහ ස්වාම්පුරුෂයාට, ඒ ප්‍රධානම මිය පරලොවට යෙදුණු මීරියම් ගමගේ මව්තුමියට, එඩ්මන් ගමගේ පියාණන්ට, වසර 21කට පෙර මිය පරලොවට යෙදුණු S.A.K. අමරසිංහ පියාණන්ට, ඒ වගේම වසර 2කට පෙර මිය ගිය K.A.K. හෙට්ටිආරච්චි මව්තුමිය ඇතුළු සංසාරගතව මිය පරලොවට යෙදුණු සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අසනීප තත්වයෙන් පසුවන උමාරා විජේසිංහ දියණියට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. මාධව මාපා, චෙතුමි මුණසිංහ, සමුදි විජේසිංහ, විදසුන් විජේසිංහ යන මුණුබුරු මිනිබිරියන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. ජානකී විජේසිංහ සහ ඒ වගේම මාෂා විජේසිංහ දියණියන් දෙදෙනාටත්, සුජීවත්ව සිටින සියලුම දෙනාටත්, මෑණිවරුන්ටත්, සුවිනිතා විජේසිංහ මහත්මියට, ඒ ඇතුළු හැම දෙනාටම ඥාති හිත මිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අති ගෞරවනීය පරම පූජනීය ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේ ප්‍රධාන මහා සංඝරුවනට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලක්වාසී ලෝවාසී හැම දිනාටම මෙත් සදහම් දේශනා, මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන හැම දිනාටම උතුම් ජීවිත අවබෝධය, උතුම් ධර්ම අවබෝධයෙන් වේවායි ප්‍රාර්ථනා සිද්ධ කරමිනුයි දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ. එසේනම් ඒ සියලුම අරමුණු ඒ ආකාරයෙන්ම සාක්ෂාත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා සමගින් පින්වත් ස්වාමින් වහන්සේට හඬ නගා සාදුකාර ලබා දෙමින් අපි ආරාධනා කරමු මේ උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා. මෙත් සිතින් මෙත් සදහම් දේශනා ධර්ම ශ්‍රවණයට ඔබටත් ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන් අද මේ උතුම් ධර්ම දේශනාව පින්බර දායකත්වයක් ලෙස කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ විකාශය වෙනවා වගේම
කළඹ ටෙලිවිෂන් ෆේස්බුක් පිටුව YouTube චැනලේ ඒ වගේම අපේ නමින් ජනගත කරන්නට එදුණු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සම්බන්ධ වෙලා ඉන්න YouTube නාලිකාව ෆේස්බුක් පිටුව ආදී සමාජ මාධ්‍ය ඔස්සේ ලක්වාසි ලෝවාසි බොහෝ දෙනෙකුට ධර්මදානය පිණිස විසුරුවා හැරෙනවා. ති අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ සුවිනීතා විජේසිංහ මෑණියන්, ධම්මික විජේසිංහ පුතණුවන්, උපේක්ෂා මාපා දියණිය, සුභාෂ් විජේසිංහ දියණිය, රංජන විජේසිංහ පුතණුවන්, වසන්ති සෙනවීර මහත්මිය ඇතුළු උපේකා, දුමින්ගා, සෙනුර යන දූපුතුන් ඇතුළු රාජකුරු මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනා එකතු වෙලා අද මේ ධර්මදානමය පින්කම සිදු කරනවා. ඒ අයගේ ප්‍රධානම අරමුණු බවට පත්වෙන අප්‍රේල් 17 වෙනි දින ජන්මදිනය සමරන සුවිනීතා විජේසිංහ මෑණියන්ටත්, අප්‍රේල් මාස 6 වෙනි දින ජන්මදිනයේ සැමරූ රාජගුරු මාතාව, අප්‍රේල් 10 වෙනි දින ජන්මදිනයේ සැමරූ රන්මිනි විජේසිංහ මිනිබිරිය ඇතුළු පවුලේ හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීම අරමුණා. ඒ වගේමයි වසර 23කට ප්‍රථම මිය පරලොව යන්නට යෙදුණු බුද්ධදාස විජේසිංහ ඒ ස්වාමියා ප්‍රධාන පරම්පරාගත සංසාරගත සියලූම මියගිය ඥාතීන් සිහිපත් කරනවා. මිරියම් ගමගේ මෞතුමිය, එඩ්මන්ඩ් ගමගේ පියාණන්, ඒ වගේ වසර 21කට පෙර මිය පරලොව ගිය එස්.ඒ.කේ. සමරසිංහ පියාණන්, වසර 2කට පෙර මිය පරලොව ගිය කේ.ඒ.කේ. හෙට්ටිආරච්චි මෞතුමිය ඇතුළු සංසාරගත සියලූම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණක්. ඒ වගේම අසනීපයෙන් පසුවන උමාරා විජේසිංහ දියණියට නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියන ආශිර්වාදය, මාධව මාපා, චෙතුමි මුණසිංහ, සමුදි විජේසිංහ, විදසුන් විජේසිංහ යන මුණුබුරන් මිනිබිරියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම, ජානකි විජේසිංහ හා මාෂා විජේසිංහ කියන දියණියන් දෙදෙනාටත්, සුජීවත්ව ඉන්න ඔවුන්ගේ මෑණිවරු සුවිනීතා විජේසිංහ මෑණියන්, සහෝදර සහෝදරියන් ඇතුළු හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. දේශකයන්න් වහන්සේටත් ධර්මාවබෝධය පිණිස මේ පින උපකාර වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරනවා. එහෙමනම් පින්වතුනි, බණහන ඔබ හැම දිනාටමත්, ලක්වාසී ලෝවාසී සියලු දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ඒ ආර්ය සත්‍ය, චතුරාර්ය සත්‍ය, දුක්ඛාර්ය සත්‍ය අපි කොච්චරට ජීවිතයට ගලප ගන්නවද? අපි කොහොමනකට ජීවිතේ තේරුම් ගන්නවද? ඇත්තටම අපි බෞද්ධ වුණත් අපි සමහර වෙලාවට බෝධි පූජා තියන්නේ, චෛත්‍ය වන්දනා කරන්නේ, පින්කම් කරන්නේ මේ ආර්ය සත්‍ය වෙනස් කරන්න හිතාගෙන නෙමෙයිද? අපි හරියට අවබෝධ කරගෙන පින්කම් කරනවා නෙමෙයි. ඒ නිසා සැබෑ ලෙසම මේ ජීවිතයේ අතහ ස්වභාවයේ තේරුම් අරගෙන අවබෝධයකින් පින්කම් කළ යුත්තේ කොයි ආකාරයෙන්ද? අපි ධර්මය තුළින් අද මේ දේශනාව තුළින් ඔබට ගොඩාක් ඔබේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ගැටලු විසඳා ගන්න පුළුවන්කම ලැබෙයි. පින්වතුනි, අපි මුලින් බලමු දුක්ඛාර්ය සත්‍ය. සියලු බුදුරජාණන් වහන්සේලා ගුරුපදේශ රහිතව අවබෝධ කරගන්න ඒ උතුම් චතුරාර්ය සත්‍යයේ පළවෙනිම ආර්ය සත්‍ය තමයි දුක්ඛාර්ය සත්‍ය. දුක නැමැති ආර්ය සත්‍ය. මේ දුක්ඛාර්ය සත්‍ය ජාතිපි දුක්ඛං, ඉපදීම දුකක්, ජරාපි දුක්ඛං, ජරාවට පත්වීම දුකක්, ව්‍යාධිපි දුක්ඛං, ව්‍යාධියට පත්වීම දුකක්, මරණම්පි දුක්ඛං, මරණීය දුකක්, පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ, අප්‍රියයන් සමග එක්වීම එකතුවීම දුකක්, යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං, යමක් කැමතිදේ කැමතිදේ නොලැබීම දුකක්. ඊළඟට මේ විදිහට දුක විස්තර කරලා මානසික වශයෙන් සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස
මේ දුක විස්තර කරලා මේ සියල්ල හකුලෝල අවබෝධ කරගත යුතු කාරණා පහකට බුදුරජාණන් වහන්සේ කැටි කරා සංකිත්තේන පංචුපාදාන කන්දා දුක්ඛාදී. මෙන්න මේ දුක අවබෝධ කිරීමෙන් තමයි දුකෙන් නිදහස් වෙන්න තියෙන්නේ. දැන් අපි මේ කාරණය අපිට තේරෙන විදිහට අපි විස්තරව උදාහරණවලින් අපි තේරුම් ගන්න උත්සාහයක් ගන්න. එතකොට දැන් ඔබෙන් ඇහුවොත් ඇයි ඔබ මේ පින්කම් කරන්නේ? ඇයි ඔබ බණහන්නේ? ඇයි ඔබ දන් දෙන්නේ? බෞද්ධයෙක් හැටියට ඔබේ අරමුණ මොකක්ද? බොහෝ දෙනෙක් කියන්නේ කොහොම හරි නිවන් දකින්න ඕනේ. අනේ මේ සංසාරයෙන් මිදෙන්න ඕනේ. මේ සංසාරේ දුකයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හිතාගෙනයි මම මේ පින්කම් කරන්නේ. දැන් අපි මේ කතාවට වචනයට ওই කතාව කිව්වට ඇත්තටම චතුරාර්ය සත්‍යයේ තියෙන මේ අදහස අපි තේරුම් අරගෙනද පින්කම් කරන්නේ. අපිට ওই අදහස නිකන් වචනයට කියනවා නේ කොහොම හරි සෝවාන් වෙන්න ඕනේ, කොහොම හරි නිවන් දකින්න ඕනේ. දැන් සෝවාන් වෙනවා කියන එක හිතන්න සෝතාපන්න වෙනවා කියන්නේ චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ඇති කරගන්න. සත්‍ය ඥානය කියන්නේ මේ දුක කියන්නේ ආර්ය සත්‍යයක්මයි කියලා අවබෝධ කරගන්න. අන්න සෝවාන් ඵලයට පත් වෙනකොට ඇති වෙන පළවෙනිම අවබෝධ ඥානය. දුකේ හට ගැනීම ආර්ය සත්‍යයක්, දුක නැතිවීම ආර්ය සත්‍යයක්, දුක නැති කරන මාර්ගය ආර්ය සත්‍යයක් කියලා සත්‍ය ඥානය ඇති වෙනවා සක්කාය දිට්ඨි ප්‍රහාණය වීමත් සමග සෝවාන් වෙනකොට. එතකොට ඔබ කියනවා නම් මම කොහොම හරි සෝවාන් වෙන්න ඕනේ, අනේ සෝවාන් වෙන්න ඕනේ කියලා. එහෙමනම් ඔබ සත්‍ය ඥානයක් හැටියට සත්‍යයක් කියලා අවබෝධ කරගන්න. ඒ උතුම් චතුරාර්ය සත්‍යයේ දුක්ඛාරි සත්‍ය ඔබ පැහැදිලිව තේරුම් අරගෙනද ඔබේ ජීවිතේ ඔබ කටයුතු කරන්න කියන එක හොඳට බලන්න. දැන් අපි මුලා වෙන හැටි හොඳට මතක තියාගන්න. අපි මේ ලෝකයේ තුල දකින්නේ, විඳින්නේ මේ ආයතන 6 ඔස්සේම ගන්න අරමුණ. ඇහෙන් රූප, කනෙන් ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස, මනසෙන් මේවා ගැන හිත මේ අවිද්‍යාව තණ්හාව තුල තමයි මේ සියල්ල අපි අරමුණු ග්‍රහණය කරගන්න. ඒ නිසා අපි දකින්නේ සංඥා විපල්ලාස තුල. ඉස්සලා මේක ඔබ තේරුම් ගන්න. අනිත්‍ය නිච්ච සංඥේ. ඔබ මේක තේරුම් ගත්තත් ඔබට තේරෙයි ඇත්තටම අපි පටලගෙන තියෙන්නේ, අපිට වරදින්නේ, අපි මුලා වෙන්නේ මෙන්න මේ නිසා නේද කියලා. අනිත්‍ය නිච්ච සංඥේ. ඇත්තටම අනිත්‍ය දේ වුණාට අවිද්‍යා සහගත කෙනා දකින්නෙම ඒක නිත්‍ය සංඥාවෙන්මයි. දුක්ඛේ සුඛ සංඥේ. ඒක ඇත්තටම දුකක්. හැබැයි අවිද්‍යා සහගත කෙනා ඒක දකින්නෙම සැප සංඥාවෙන්මයි. ඒක සැපයක්. සැපක් කියන සංඥාවෙන්මයි ඒක දකින්නේ. අසුබදී සුභ සංඥාවෙන් දකිනවා. කොච්චර පිළිකුල් අසුබ තිබුණත් සැනින් වැහෙනවා. ඒ අසුබී වැහිලා යනවා. අර පිටින් දකින ලස්සන රූප, කටහඬ, මේ ශබ්ද, ගඳ සුවඳ මේවත් එක්ක අර අසුබේ වැහිලා යනවා. සුභ සංඥාවෙන් එකපාරට අනේ ලස්සනයි, අනේ හොඳයි, අනේ සුබයි කියලා එකපාරට මේක වැළඳ ගන්න හිත ඇදිලා යනවා. අනාත්මදී ආත්ම සංඥාවෙන්, අනත්යේ අත්ත් සංඥේ ආත්ම සංඥාවෙන් දකිනවා. ආත්ම කියලා කියන්නේ මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා. ඇත්තටම ගත්තොත් සියලුදී සබ්බේ සංඛාර අනිච්චාති, සබ්බේ ධම්මා අනාත්තා. මේ සියලු ධර්මයන් අනාත්මයි. මේ හැමදේම වෙනස් වෙනවා. හැබැයි නෑ, මට ඕන විදිහට පවත්වන්න පුළුවන්. මේක මගේදී, මේ මගේ ඒවා මට ඕන විදිහටයි වෙන්න ඕනේ. අන්නේ විදිහට මේ මම මගේ මට ඕන විදිහට තියෙන්න ඕනේ, මට ඕන විදිහට මේක වෙන්න ඕනේ, මට ඕන විදිහට පවත්වන්න ඕනේ කියලා මම මගේ කියන සංඥාවෙන් මේක තමන්ගේ වසඟයට ගන්න අපි උත්සාහ කරනවා. අන්නේ නිසා පින්වතුනි, මෙන්න මේ කියන සංඥා විපල්ලාස තුලින් තමයි අපි ලෝකේ අවබෝධ කරගන්න තාක් හැම වෙලේම දකින්නේ. එහෙනම් මතක තියාගන්න, අපි දකින්නේ නිවැරදි දැක්මක් නෙමෙයි, සම්මා දිට්ඨියෙන් දකින්නව නෙමෙයි. හැම වෙලාවෙම අපි ධර්මයේ තුලින් යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් විමසලා බැලුවොත් මිසක්
හැම වෙලාවෙම අපි දකින්නේ මුලාවක් තුළමයි. අනිත්‍යදේ නිත්‍ය සංඥාවේ, දුක්දේ සැප සංඥාවේ, අසුභදේ සුභ සංඥාවේ, අනාත්මදේ ආත්ම සංඥාවෙන්මයි දකින්න. ඒ නිසයි මුලාවෙන්. දැන් අපි ගමු ජාතිපි දුක්කම්, ඉපදීම දුකක්. හැබැයි ඔබ හිතන්න දරුවෙක් උපදිනකොට කවදාවත් මේ දරුවා ඉපදීම දුකක් කියන දේ අපි එකෙන් දකිනවද? නෑ. සමහර වෙලාවට අපිට ඉපදීම දුකක් කියලා දකින්න ඕන තරම් කරුණු එතන තියෙනවා. දරුවෙක් උපදින්නේ ඉතාම පිරිසිදු විදිහට නෙමෙයි. දරුවා උපදින්නේ හිනාවීගෙන සතුටින් නෙමෙයි. අඩාගෙන කෑ ගහගෙන මහා දුකක් තුළ දරුවෙක් උපදින්නේ. දැන් ඔබ හිතන්න මව් කුසක විඤ්ඥානයක් පිළිසිඳ ගත්තට පස්සේ මාස 9ක් විතර මව්කුසේ මේ කලලේ හැදෙනවා. එතකොට කලලය මේ උපදිනකොට විඤ්ඥානය උපදින වෙලා ඇතුළටාව නෙමේ. ධර්මී සඳහන් වෙන්න දීගනිකාය සඳහන් වෙනවා මහා නිධාන සූත්‍රයේ කලලයක් හටගන්න ආකාරය දරුවෙක් පිළිසිඳ ගන්න ආකාරය දෙමව්පියන්ගේ එකතුවීමක් තුළ කලලයක් හැදුනට පස්සේ විඤ්ඥානයක් බැසගත්තේ නැත්නම් එතන නාමරූප වැඩීමක් සිද්ධ වෙන්නෑ කිය. විඤ්ඥානය බැසගත්තට පස්සේ තමයි විඤ්ඥාන පච්චයා නාමරූප. නාමරූප පච්චයා සලායතන. නාමරූප වැඩෙනවා. ඒ නාමරූප ධර්මයන් අර විඤ්ඥානයේ තියෙන කර්ම ශක්තියත් එක්ක සලායතන ඇස කන නාසය දිවකයි මනස කර්මාන්රූපය හදාගන්න. කොච්චර හොඳ ගුණය හා පස් හරු දෙමව්පියන්ගේ වුණත් ඒ බැසගන්න විඤ්ඥානය කර්මානුරූපීව සසර කර්මවලට අනුවනම් දැන් දරුව 10 දෙනෙක් ඉපදුණු දරුව 10 දෙනාව එක විදිහටම උපදින්නේ. සමහර කෙනෙක් උපන්දායිනල් ලෙඩේ කර්ම ශක්තිය කෙනෙක් උපදිනකොට අංග විකල වෙලා. හැබැයි දෙමව්පියන්ගේ දුර්වලතාවයක් නොවෙන්න පුළුවන්. කෙනෙක් උපදිනකොටම එක්ක පපුවේ හිලක් මොකක් හරි බඩවැලේ ප්‍රශ්නයක්. හැබැයි ඒ පවුලෙම උපදිනවා දීර්ඝායුෂ ඇති, නිරෝගී සම්පත්තිය ඇති, බොහොම බුද්ධිමත් ඥානවන්ත දරුවෝ ඒ පවුලෙම උපදින. එතකොට මේ එන විඤ්ඥානේ කර්ම ශක්තියත් එක්ක තමයි නාම රූප ධර්ම වැඩෙන්නේ, ආයතන 6 සකස් වෙන්නේ. එතකොට හිතන්න දරුවෙක් දැන් හිතන්න මේ වතුර බෝලයක් ඇතුළේ මව් කුස ගැන නිකන් හිත අපිට දැන් මේවා මතක නැහැ. අපි කාටවත් මට මතකත් නැහැ, ඔබට මතකත් නැහැ. අපි කාටවත් මව් කුසේ හිටපු හැටි මතක නැහැ. හැබැයි ඔබ හිතන්න මව් කුසේ නෙමෙයි පුංචි කාලේවත් අපිට හැම එකක් මතකද? පොඩි කාලේ උඩු බැලිය අතට හිටියා, මල මුට්ට කරගෙන කෑක් ගහ හිටියා, දන ගෑවා. ඕව මතකද? දැසිදුයි. බොහෝ දෙනෙකුට මතක තැන් තැන් වලින් නිකන් හීනෙක සිහිනෙක තැන් තැන් වලින් තියෙන මතකයන් වගේ පුංචි පුංචි මතකයන් ටිකක් ඇති. පින්වතුනි, මව් කුසක් ඇතුලේ ඔබ හිතන අර වතුර බෝලයක් ඇතුලේ හිර මේ නිදහසේ අතපය දිග අරගෙන ඉන්නව නෙමෙයි, උණ්ඩි වෙලා ඇකිලිලා හිර වෙලා ඉන්නකොට මාස ගානක් දුකක්ද නැද්ද? දුකක්. දරුවෙක් ලැබෙන්නේ නම්ම කෙනෙක්. ඒ දරුවා කුසේ වැඩෙනකොට අම්මට තේරෙනවා දරුවා කුසේ දඟලනවා, හැරෙනවා, සමහර පයින් අනිනවා. එතකොට අතපය අර කුස ඇතුලේ දරුවා දඟලන හැටි අම්මට තේරෙනවා දරුවා වැඩිගෙන එනකොට. එතකොට හිතන්න මේක දුකක්ද සැපක්ද? දුකක්. උපදිනකොට කොච්චර වේදනාවක්ද? ඒ අම්මත් විශාල වේදනාවක් විඳිනවා. උපදින දරුවා කොච්චර අමාරුවෙන්ද එළියට ඇදලා ගන්න දරුවෙක්ව. නිදහසේ බොහෝම සනීපෙන් උපදිනවා නෙමෙයි. ඒ දරුවා උපදිනකොට සමහරලාට කනේ, නහයේ, කටේ හැම තැනම අර අසූචි ගැප්මල තැවරිලා. දරුවා පිරිසිදු කරලා හෝදලා ඊළඟට පෙකණි වැල කපලා. එතකොට මේවා වේදනාවල් නෙමෙයිද? දරුවා කෑ ගහගෙන අඬාගෙන උපදින්නේ. හැබැයි ඒ දුක පේනවද උපදිනකොට අනිත් අයට? අනේ මගේ දරුවා, අනේ ලස්සන පුතේ කනේ. අර දරුවා දකින්නකොට අර සියල්ල අමතකයි. අර විඳපු දුක, අර අවිද්‍යා සහගත මේ අසුභය, පිළිකුල, දුක මේ සියල්ල වැහිලා යනවා අවිද්‍යාවේ. අර ඉපදීම සැපක් හැටියට අපි පිළිගන්න.
හැබැයි ඇත්තටම නුවණින් විමසලා ගත්තොත් ඉපදීම දුකක්. බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඉපදීම දුකක් හැටියට දකින්න. දැන් ඔබෙන් ඇහුවොත් කී දෙනෙක් නම් අනේ ආයි මනුස්ස ලෝකෙ උපදින්න තියෙනවනම් අනේ ආයිත් මනුස්ස ලෝකෙ උපදින්න තියෙනවනම් මං කැමති මනුස්ස ලෝකෙට ආයි ඔහොම කියන කී දෙනෙක් ඉන්නවද? ආයමත් මවකුසකට ඇදිලා එන්න කැමති. මේ මවකුසක උපදින්න ආයිත් කැමති. ඒ දුක මතකනෑ. අවිද්‍යාව කියන්නේ ඒ තරම් වැහිලා ගිය දෙයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා ජාතිපි දුක්ඛං ඉපදීම දුකක්. හැබැයි ඒ ඉපදීමට ඒ දුකට කොච්චර කැමති වෙනවද කියලා හිතන්න. අම්මලා කොච්චර වේදනාවක් දැනුණා දරුවෙක් උපදිනකොට තව දරුවෝ උපදින්න ආස කරන්නේ නැද්ද? ආස කරනවා. පිංගතුනි සාමාන්‍ය අම්ම කෙනෙක් විතරක් නෙමෙයි. සීවලී කුමාරයා කුසේ දරාගෙන හිටපු අම්මා පුංචි කාලයක් නෙමේ කර්ම විපාකයක්. අද ඔබට හිතාගන්න බැරි අවුරුදු 7ක් කුසේ දරුවා වැඩුණා කියනවා. මාස 7ක් කුසේ දරුවා වැඩිලා දරුවා බිහි වෙන්න ගිහිලා දරුවා විශාලයි. දැන් වැඩිච්ච දරුවෙක් කුස ඇතුලේ. එතකොට හිතන්න අර නිවුන් දරුවා 6-7 දෙනෙක් උපදින අම්මා කෙනෙක්ගේ කුසක් වගේ මොනතරම් විශාල කුසකින් මේ දරුවා දරාගෙන වේදනාවකින් මේ අම්මා අවුරුදු 7ක් මාස 7ක් කොච්චර දුකක් විඳින්නේ නැද්ද? අවසානයේ අද වගේ සීස සැත්කම් වෛද්‍ය ඒ වගේ ඔපරේෂන් කළ දරුවා ගත්තා නෙමෙයි. ස්වභාවිකව දරුවා බිහි වෙන්න ගියා දරුවා විශාලයි. දරුවා හිර වුණා. මේ අම්මට හිතුණා මම මැරෙයි. ඒ තරම් වේදනාව. දරුවෙක් ප්‍රසූත කරන්න ගිහිල්ලා අම්ම කෙනෙක් විඳින වේදනාව. සමහරු මැරෙනවා. දරුවා බිහි කරන්න ගිහිල්ලා. ඒ වේදනාවත් එක්ක අවසානයේ සුප්පියා උපාසිකාව බුදුරජාණන් වහන්සේගේ ඥාති දියණියක් කෝලිය වංශික බුදුහාමුදුරන්ගේ අම්මගේ පැත්තේ ඥාති දියණියක් තමන්ගේ ස්වාමියාට මහලී කියන රාජකුමාරයාට කතා කරලා කිව්වා කුමාරය මම නම් ජීවත් වෙන එකක් නෑ මම මැරෙයි. මං හුස්ම ටික යන්න කලින් අනේ බුදුහාමුදුරන් මේ නිවසට වඩම්මලා මේ නිවසේ දානයක් දෙන්න. ඒක මට සිහි කරගන්න පිනක් මැරෙන වෙලාවේ හරි. ස්වාමියා දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ඥාති දියණියක් වන සුප්පියා උපාසිකාව දරුවෙක් බිහි කරන්න බොහෝ කාලයක් අවුරුදු 7ක් දරුවා කුසේ තියාගෙන දරුවා බිහි නොවි වේදනාවෙන්ද මාස 7කුත් ගෙවුණා. දැන් දරුවා බිහි වෙන්න ගිහිල්ලා බොහොම අමාරුයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඇතුළු සංඝයාට ජීව මතක දානයකට ආරාධනයක් කරා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් ආශිර්වාද වදනක් බුදුහාමුදුරුවෝ දේශනා කරා. සුප්පියා සුවපත් වේවා සුවසේ දරුවා බිහි වේවා කියලා බුදුමුවින් ඒ වචනේ පිට වුණා. බුදු කෙනෙක්ගේ ආශිර්වාදයක බුද්ධ වචනයක් මොන තරම් බලවත්ද කියලා හිතන්න. අර අම්මා අච්චර වේදනාවෙන්දපු දරුවා බිහි නොවී හිටපු අම්මා කිසිම වේදනාවක් නැතුව ඒ බුදු වදන බුදුමුවින් පිට වෙනකොටම දරුවා බිහි වුණා. දානෙට ආරාධනා කළා ගෙදර යනකොට මෙන්න දරුවා බිහි වෙලා. ඒ අම්මට කිසිම වේදනාවක් නැහැ සුවෙන් ඉන්නවා දරුවා සුවෙන් ඉන්නවා. ආපහු මේ රාජකුමාරයා ආපහු ඇවිල්ලා සතුටින් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දරුවා බිහි වෙලා. දැන් ඉතින් ජීව මතක දානයක් නෙමෙයි සතුටට දරුවා බිහි වෙච්ච සතුටට දරුවා හොඳින් ඉන්නවා හොඳට වැඩිච්ච දරුවයි. දින 7ක්ම බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙන්න ඕනේ. දවස් 7ක්ම දානයකට ආරාධනා කරා. එතකොට බලන්න දැන් ඊළඟට සිදුවීමක් තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ සංඝයා එක්ක මේ දානයකට මේ නිවසට වැඩම කරපු වෙලාවේ මේ දරුවා දැන් ඇවිදිනවා. ඇවිදින්න පුළුවන් දැන් අවුරුදු 7ක් වැඩිච්ච දරුවෙක් මේ දරුවා ඇවිදිනවා කතා කරනවා පෙර පුණ්‍ය ශක්තිය. සාරිපුත්ත මහරහතන් වහන්සේ එක්ක මේ දරුවා කතා කරනවා. මේ අම්මා දැක්කා අනේ ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේ එක්ක මගේ පුතා කතා කරනවා. මේ අම්මගේ හිත දරු සෙනෙහසත් එක්ක පුදුමාකාර විදිහට දැන් දරුවට බැඳිලා තියෙන්නේ. අර විඳපු දුක් ඔක්කොම අමතකයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා සුප්පියා ඔබ මේ දරුවට බොහොම අනේ ස්වාමීනි මං හරිය ආදරේ කිව්වා. සුප්පියා ඔබ කැමතිද මේ වගේ දරුවෝ තවත් ලැබෙනවට?
අනේ ස්වාමීනි මේ වගේ දරුවෝ මට 100 ගාණක් වුණත් උපදිනවනම් මං ඒත් කැමතියි කියෝ. දැන් බලන්න අර දුක අමතකයිනේ. අවුරුදු 7ක් විඳපු දුක දරුවා කුසේ තියාගෙන අවුරුදු 7ක් මාස 7ක් බිහි වෙන්න ගිහිල්ලා මැරෙන්නම ගිහිල්ලා විඳපු දුක අමතකයි. තවත් මට මේ වගේ දරුවෝ ඉන්නවා නම් කියලා හිත අවිද්‍යාව කියන්නේ මේ වගේ දෙයක්. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ ගාථාවක් කියනවා අසාතං සාත රූපේන පිය රූපේන අප්පිය දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මතිවත්තති. අසාතන් සාත රූපේන අසාර දේවල් සරු විදිහට වෙස් වලාගෙන අපි ළඟට එනවා. පිය රූපේන අප්පිය අප්‍රිය දේවල් ප්‍රිය ස්වරූපයෙන් වෙස් වලාගෙන අපි ළඟට එනවා. දුක්ඛං සුඛස්ස රූපේන දුකක් හැබැයි ඒක සැපක් විදිහට වෙස් වලාගෙන අපි ළඟට එන්නේ දුක. පමත්ත මතිවත්ති ප්‍රමාද වෙච්ච කෙනා මේකට අහු වෙනවා මුලා වෙනවා රැවටෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ ලෝකෙ ප්‍රිය ස්වරූපයෙන් අපි ළඟට ඇවිල්ලා තියෙන හැම දෙයකම යථාර්ථ විමසලා බලන්න ඇත්තටම අප්‍රිය දෙයක්. සාර ස්වරූපයෙන් අපි දකින අපිට පෙනෙන මේක සරු දෙයක් අනේ වටිනා දෙයක් කියලා අපි දකින දේවල් වල ඇත්ත විමසලා බලන්න ඇත්තටම අසාර දෙයක්. සැපක් හැටියට අපි දකින දේවල් වල ඇත්ත නුවණින් විමසලා බලන්න ඇත්තටම දුකක්. ප්‍රමාද වෙච්ච කෙනා ධර්මයේ තුලින් දකින්න නුවණ දියුණු කරපු නැති කෙනා මේකට අහු වෙනවා මුලා වෙනවා රැවටෙනවා. ඒ නිසා ඉපදීම දුකක් කියන එක හොඳට විමසන්න. දැන් හිතන්න ඉපදුනාට පස්සේ ඔබ දකින්න මේ පුංචි දරුවෙක් ඉපදුනාට පස්සේ අපි දරුවට ඇඳුම් අන්දලා මේ මොන තරම් සෙන් පවුඩර් දාලා දරුවා තුරුල්ක මොන තරම් ඔබ ආදරෙන් දරුවා තියාගෙන හිටියත් උඩු බැලි අතට අර නිකන් ඉබ්බෙක් උඩු බැලි අතට හැරෙව්වා වගේ උඩු බැලි අතට හැරෙන්න බැරුව එක තැන මල මුට්‍ර කරගෙන අඬා මල මුට්‍ර ගොඩේ උඩු බැලි අතට ඉන්නකොට දුකක්ද සැපක්ද? දුකක්. අමාරුවෙන් හැරෙන්න දනගා ගන්න බඩගාගෙන ඇවිදින්න යන්තම් අල්ලාල්ල නැකිටලා කාලයක් යනවා නේද මේ දරුවට වචනයක් කතා කරන්න. මේ ඉපදිච්ච ගමන් හැමෝම කතා කරන්නේ මේ දීර්ඝ සංසාර ගමනේ මහා පිං ඇති ආත්ම භාව කීපයක තමයි බෝසතාණන් වහන්සේ ආත්ම 3ක් ගැන තියෙනවා ඉපදිච්ච ගමන් කතා කරනවා. මේ ලෝකෙ මේ හැමෝම ඉපදිච්ච ගමන් කතා කරනවා නෙමෙයි. පොඩි දරුවෝ කාලයක් යනවා අඩු ගානේ රිදෙනවා කොන්ද රිදෙනවා කකුල රිදෙනවා බඩ රිදෙනවා ඔළුවේ කැක්කුමක් එනවා කට ඇරලා කියන්නද රිදෙනවා මෙන්න මෙතන රිදෙනවා මට කියලා කියන්නද අඬනවා කෑ ගහනවා. දැන් ඔබ හිතන්න ඔබට උඩුබැලි අතට ඉන්න පුළුවන් ද ඇදක මාස ගාණක් ඉන්න පුළුවන් ද උඩුබැලි අතට එක විදිහටම අපිට නැගිටින්න ඕනේ පෙරලෙන්න ඕනේ එක විදිහටම පුටුවක හිටියත් රිදෙනවා කොන්ද රිදෙනවා පස්ස රිදෙනවා ආයි නැගිටලා ආයි පොඩ්ඩක් ඉඳ ගන්න ඕනේ එහෙට හැරෙනවා මෙහෙට ඇඹරෙනවා. පුංචි දරුවෙක් මොන දුකක්ද විඳින්නේ. හැබැයි අපිට මේක පේන්නේ අපි මේක දකින්නේ ආයි අපි ඉපදින්න ආසයි. ඒ නිසා ඉපදීම දුකක් ජාතිපි දුක්ඛ. ඊළඟට වයසට යෑම දුකක්. උපන්දා ඉඳන් දවසින් දවස වයසට යනවා. තරුණ වෙනවා කියන්නේ වයසට යනවා. මැදි වයසට එනවා. වයසට යනවා. එතකොට මේ ශරීර වෙනස් වෙනවා. දවස ගානේ හැම මොහොතම වයසට යනවා. වෙනස් වෙනවා. වෙනස් වෙවි. හැබැයි අපිට පේන්නේ එයා දැන් ලස්සන වෙනවා. එයා තරුණ වෙනවා. එයා දැන් හැඩයි. එයා දැන් අපිට පේන්නේ ඒ පැත්ත. අර වෙනස් වීම අපි දකින්නේ. අනිත්‍ය වී අනේක අපි ඒක දකින්නේ. අපි යා තුලින් ලස්සන දකින්න උත්සාහ කරනවා. ඒ රූපෙන් අපි ලස්සන හොයනවා. ඊළඟට අපිට ඒ වයසට යාම පේන්න ගන්න කාලයක් යනවා. අර අවුරුදු 25 30 35 පැන්නට පස්සේ දැන් අපිට පේනවා දැන් අන්න වයසට යන කොණ්ඩේ දැන් සුදු වෙනවා. දත් වැටෙනවා. වෙනද වගේ නෙමෙයි නිකන් අතපය දැන් රිදෙනවා වෙනදට වඩා වැඩක් කරපුවාම. ඉඳගෙන ඉන්න බෑ කොන්ද රිදෙනවා. වාඩි වෙන්න බෑ කකුල් රිදෙනවා. දැන් ඔන්න වේදනාව එනවා එන්නේ. අන්න එතකොට දැන් තේරෙනවා
දැන් වෙන දටව දැන් තේරෙනවානේ දැන් වයසට යනවා දැන් දිරනවා දැන් ඉතින් කාලීවර වේගෙන යනවා පිංගතුනි වයසට ගිහිල්ලා ජරාවට පත්වෙලා ඔබට සමහර වෙලාවට දැන් මේ අවිද්‍යාව හැටි ඔබ හොඳට දකින්න තරුණ වයසක ඉන්න කෙනෙක් ඇගේ පතේ හයිය තියෙන කෙනෙක් වයසට ගිය කෙනෙක් දැකලා මොකද හිතන්න අම්මෝ ඔහොමනං ඉන්න ඕන්න ඔච්චර දුක්විදින්න ඕන්න ඔච්චර නං වයසට ගිහිලා දුක්විදින්න ඕන්න ඔහොම හිතනවා හැබැයි වයසට ගිය කෙනා එයා හිතනවාද මට දැන් ඇති යන්න ඕන කියලා එයා හිතන්නේ දවසක් හරි ජීවත්තයෙන් තව මොහොතක් හරි ජීවත්තයෙන් අවුරුදු 100 පැන්නක් අපි හිටමු එක තැන මලමුට්ට කරගෙන ඉන්නේ අවුරුදු 100යි නැකිට ගන්නත් බෑදැන් ඇඳේ ඉන්නේ කොන්දෙත් දැන් තුවාල එහෙට පෙරලනවා මෙහෙට පෙරලනවා කොන්දෙ බේත් ගානවා තෙල් ගානවා නැකිට ගන්න බෑ එක තැන මලමුට්ට වෙනවා ඒත් යාට හිතෙනවා දැම්මට ඇති කියලා නෑ තවත් ජීවත්වෙන්න හිතෙනවා තව දවසක් හරි මොහොතක් හරි ජීවත්වෙන්න උත්සාහ කරනවා ඒක තමයි හිතේ ස්වභාවය ඒ නිසා මතක තියාගන්න වයසට යාම දුකක් ජීවිතය වෙනස් වෙන දවසින් දවස වෙනස් වී වයසට යන මේක තමන්ගේ ජීවිතය තුළින් දකින්න මං වයසට යන කෙනෙ මං ලෙඩ වෙන කෙනෙ මං මැරෙන කෙනෙ නිතර හිතන්න කියනවා ඒක තමයි ආර්ය සත්‍යයේ ධර්මය තුළින් දකිනෝ කිය වයසට යාම දුක ඊළඟට හිතන්න ලෙඩවීම දුකක්ද සැපක්ද ඒක දුකක් ලෙඩවීම කියන්නේ දුකක් පින්වතුනි ලෙඩවෙන්න වයසක් නෑ උපදිනකොටම සමහරුන්ගේ එක්ක පපු ඉහිලක් කියයි බඩවැලේ ප්‍රශ්නයක් කියයි මුලේ ප්‍රශ් ගෙඩියක් කියයි පුංචි දරුව ළමා රෝහල්වල කොච්චර ළමා වාට්ටුවල බලන්න පොඩි දරුව කොච්චර ඉන්නවද සමහර දරුව උපන්දා ඉඳන් අම්මල දරුව වඩාගෙන ඉස්පිරිතාල ගානෙම ලෙඩ වෙන්න වයසක් නෑ පුංචි කාලේ ළමා කාලේ තරුණ වයස මැදි වයස වයසට ඔය ඕනෑම වයසක ලෙඩ හැදෙන්න පුළු සාමාන්‍යෙන් ගෙවල් වල ඉන්නකොට ටිකක් ඇගේ පතේ හයිය තියෙනකොට කොච්චර ලෙඩක් හැදුන දැමුණක් හෙම්බිරිසාාවක් හැදිල සතියක් දුකින්ද කියලා ඉතන්න ලෙඩේ හොඳ වෙන්නකොට දවස යනකොට අරවා මතකයි ඊට පස්සේ ආයගේ පනාපු ගමන් අර ඔක්කොම අමතකයි හැබැයි ඔබ ඉස්පිරිතාලකට ගිහිල්ල බලන්න ඔබ සාමාන්‍ය ඔය විනෝද වෙන්න විනෝද ගමන් යනවා වගේ පුළුවන්න රෝහලකට ගිහිල්ලයි වාට්ටුවල නිකං ඇවිදල බලන්න අපේක්ෂා රෝහල පිළිකා රෝහලක් වෙන්න පුළුවන් ඒ වගේ තැනකට ගිහිල්ලා වාට්ටුවල ඇවිදල බලන්න ළමා රෝගී මැදිවයස තරුණ වයස මේ ජීවිත උගත් නූගත් බේදයක් නෑ කුල බේදයක් නෑ වර්ණ බේදයක් නෑ ජාති බේදයක් නෑ උපන්නා වූ සෑම සත්‍යයාම ලෙඩ වෙනවා ජීවිතවල ස්වභාවය ඔබ ලෙඩ රෝග ගැන හිතන් එකින් එක මේ ශරීරෙ කොටසෙන් කොටස කෙස් රෝමකූප නියපොතු දත් සම මස් නහර ඇටමිදුළු වකුගඩු හදවත අක්මාව බඩදිව පෙනහලු අසූචි ඔය හිස්මොල මේ ස්නායු නහරවැල් මේ කොටසෙන් කොටස ගත්තෝ හැම්ම තැනම කොච්චර ලෙඩ තියෙනවාද මොන තරන් ලෙඩ රෝගද එන්න මේ ලෙඩරෝග වැඩි වෙනවා ඒ එකින් එක කොටසෙන් කොටසට අද විශේෂඥ වෛද්‍යවරු වෙනම රෝහල් තියෙනවා ඇහැ සම්බන්ධ වෙනම විශේෂඥ වෛද්‍යවරු එක්ක රෝහල් කන සම්බන්ධ වෙනම රෝහල් ස්නායු සම්බන්ධ වෙනම විශේෂඥ වෛද්‍යවරු ඒ නිසා ලෝ මේ ශරීරය කියන්නේ ලෙඩරෝගවලට ගුහාව හැබැයි ඔබ හිතනවා නන්නෑ මම නිරෝගී අපිට එහෙම ලෙඩ හැදෙන්නේ අපිට එහෙම ලෙඩක් නෑ කියලා හිතනවනම් ඔබ තරම් අඥානයෙක් නෑ ඒ නිසා කයි ඇත්ත ස්වභාවෙන් නිතර හිතන්න මම ලෙඩ වෙන කෙනෙක් මං වයසට යන කෙනෙක් මං ජරාවට පත්වෙන කෙනෙක් මං කවද කොතන කොයි මොහොතේ හරි මැරෙන කෙනෙක් මේ ධර්මතාවෙන් නිතර නුවනින් විමසන්න ඒ අතාර්ථය දකිින් නැතුව දැන් හිතන්න මේ තමයි ආරය සත්‍යය හැබැයි අපි බෝධි පූජා තියෙනවා දැම් මේක නුවනින් තේරුම් ගන්න ඕන බෝධි පූජාවකින් අපිට ආශිර්වාදයක් ලැබෙනවා තමයි
හැබැයි බොහෝ බෝධි පූජා තියෙන අයගේ අදහස් හිතන් ඒ අයට බෝධීන් වහන්සේ මතක් කෙන්නේ අනේ අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වනේ මේ බෝධීන් වහන්සේ සෙවනි නේද. උන්වහන්සේට බුදුවෙන්න සෙවන දුන්නේ මේ බෝධීන් වහන්සේ. බුදු වෙලා සතියක් බෝධිමූලේ වජිරාසනය මත විමුක්ති සුවවිඳමින් බුදු හාමුදුරු වැඩ හිටිය. උන්වහන්සේ නේත්‍ර පූජාවකින් බෝධීන් වහන්සේට සතියක් පුද පූජා කරා. බුදු හාමුදුරු සිහිකරගෙන වන්දනා කර යුතු පාරිභෝගික චෛත්‍ය අතර බෝධීන් වහන්සේ අග්‍රහි කළ බුදු හාමුදුරු දේශනා කරා. එහෙම නම්මම් බුදු හාමුදුරන්ට පූජාවක් කරනවා වගේ බෝධීන් වහන්සේට බෝධි පූජාවක් තියෙනවා කියලා හිතලද බොහෝ දෙනෙක් බෝධි පූජා තියන්න යන්න. ඔබම හිතන් ඔබ බෝධි පූජා තියන්න යන්න ඔය වගේ අදහසින්ද? නෑ. ඔබට ලෙඩක් හැදෙනවා. ලෙඩක් හැදුනට පස්සේ ඔබට මතක්ක බෝධි පූජාවක් තියන්න ඕනේ. එක්කො යනවා කේන්දරේ බලන්න. ගියාම කියනවා මේ අපලයි. හරියට අපලයි. මෙයාට බෝධි පූජා 7ක් තියන්න කියනවා. දැන් බෝධි පූජා තියන්න යන්න. බෝධීන් වහන්සේට වන්දනා කිරීම බෝධි පූජාවක් තිබීම පිනක් තමයි. හැබැයි ඔබ බෝධි පූජා තියන්නේ මොන චේතනාවෙන්ද? අනිත්‍යදේ නිත්‍ය කරගන්න හිතාගෙන. දුක්දේ සැපක් කරගන්න හිතාගෙන. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත බෝධි මූලයට ගිහිලා ඔබ ඉල්ලන්නේ ඒ දුක්ඛාරය සත්‍ය දුකක් නැති කරලා සැපක් කරලා දෙන්න කියලානේ ඔබ ඉල්ලන්නේ. ලෙඩ වෙන්න එපා. කොඩි එල්ලනවා ගිහිල්ලා නිරෝගී සැප ලැබේවා. අපි ආශිර්වාදය ප්‍රාර්ථනාව කියන එක මෛත්‍රී සහගත මනසකින් කරන දෙයක්. හැබැයි අපි බෝධීන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ මට මේ උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරලා දෙන්න කියලා හිතාගෙන බෝධි පූජා තියන්නේ කීයෙන් කී දෙනාද කියලා හිතා. අපි වැඩිපුරම බෝධි පූජාවක් තියලා බෝධීන් වහන්සේගෙන් ඉල්ලන්නේ බුදුරජාණන් වහන්සේ මේක දුකක් කියලා අවබෝධ කරගත්ත තැන අපි ගිහිල්ලා ප්‍රාර්ථනා කරන්නේ නෑ මේක සැපක් කරලා දෙන්න. මට මේ දුක නැති කරලා දෙන්න. මට ලෙඩ වෙන්න එපා. විභාගෙ පාස් කරලා දෙන්න. කරදර ඇතික මේ ප්‍රියයන්ගෙන් වෙන් මේක ඉඩ දෙන්න එපා. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ පිය විප්පයෝගෝ දුක්ඛෝ ඒකාර්ය සත්‍යය. අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ ඒකාර්ය සත්‍යය. හැබැයි අපි ප්‍රාර්ථනා කරන්නේ මෙහෙම වෙන්න එපා. දුක දුකක් හැටියට අවබෝධ කරගත යුතු දේ එහෙම වෙන්න එපා කියලා බෝධි පූජාවක් තියලා එතනටම ගිහිල්ලා ප්‍රාර්ථනාවක් කරනවා. ඒ අරමුණෙම බෝධි පූජා තියෙනවා. ඒ නිසා බෝධි පූජා තියන්න ඕනේ. බෝධීන් වහන්සේට පුද පූජා කරන්න. පාරිභෝගික බුදුහාමුදුරුවෝ සිහි කරගෙන උන්වහන්සේ පරිහරණය කරපු දේවල් අතර බෝධීන් වහන්සේ අග්‍රයි. හැබැයි අවබෝධයෙන් පින්කම් කරන්න. අවබෝධයෙන් යමක් කරලා ඔබ දෙවියන්ට පින් දීලා ඔබ අධිෂ්ඨාන කරනකොට ඔබේ පින බලවත් වෙනකොට පෙර අකුසල් නිසා බලවත් වෙච්ච ලෙඩ රෝග කර්මජ රෝග යටපත් වෙලා සුවපත් වෙනවා. ඒක හරි. හැබැයි ඔබ මිත්‍යා දෘෂ්ටියක පිහිටලා ප්‍රාර්ථනා කරන්න එපා. සම්මා දිට්ඨිය තුල යථාර්ථය අවබෝධ වෙන විදිහට පින්කම් කරන්න. එතකොට ජීවිතාවබෝධයට උපකාර වෙන විදිහට අවබෝධඥානයක් වැඩෙනවා. ඒ තුළ පිනක් තියෙනවා. පින බලවත් වෙනකොට කර්ම විපාක නිසා හටගත් ලෙඩ රෝග සමහරලාවට ඔබේ අපි හිතමු ඔබට ලෙඩක් තියෙනවා. ඔබේ මොකක් හරි හොයාගන්න බැරි ලෙඩක් බඩවැල් වල රෝගයක් ශරීරයේ අසනීපයක් තියෙනවා බෙහෙත් ගත්තට හොඳ වෙන්නේ නැහැ. හරි වෛද්‍යවරයෙක් හම්බෙන්නේ නැහැ. එතකොට මේ කර්ම විපාකත් එක්ක පෙර අකුසල විපාකත් එක්ක ඔබට මේ සියල්ල වැහිලා තියෙන්න පුළුවන්. හැබැයි ඔබ බෝධීන් වහන්සේට නිතර බෝධි පූජා කරනවා, බුද්ධ වන්දනා කරනවා, ගෙදර බුදුන් ඇඳලා පිරිත් කියනවා, චෛත්‍ය වන්දනා කරනවා. මේ කටයුතු කරගෙන යනකොට ඔබේ පින බලවත් වෙනවා. ඔබේ පුණ්‍ය ශක්තිය ඔබේ පුණ්‍ය බලවේග ටික බලවත් වෙනකොට පින අර අකුසල් යටපත් වෙනවා. අකුසලයෙන් වැහිලා තිබ්බදී පින මතු වෙනකොට අකුසලේ යටපත් වෙනකොට දැන් ඔබට පිනෙන් ඔබව අර ලෙඩ රෝගේ සුවපත් කරගන්න අවශ්‍ය පරිසරයේ පිනෙන් හදලා දෙනවා. සුදුසු වෛද්‍යවරු ඔබට මුණ ගැහෙනවා. දැන් ඔබට ගන්න බේත හරි ඇඟට හොඳට අල්ලනවා. වෙනදා සමහරලාවට බේතත් ඔබට විස වෙන මට්ටමට. ඇයි කර්ම විපාකෙන් වැහිලා ඉන්නේ. ඒ නිසා
අපි පින් කරන්න ඕන අවබෝධයක් තුළ මිත්‍යා දෘෂ්ටිය තුළ නෙමේ. ඒ නිසා හැම වෙලායිම මතක තියාගන්න ආර්ය සත්‍යය වෙනස් කරන්න හිතන්න නැතුව ආර්ය සත්‍යය සත්‍යයක් හැටියට අවබෝධ කරගන්න උත්සාහගන්න. බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා හිතන්න ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, ජරාවට පත්වීම දුකක්, මරණය දුකක්, ප්‍රියන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියන් සමග එකතුවීම දුකක්, කැමතිදී නොලැබීම දුකක්. මේ දුකමං අවබෝධ කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ බෝධිමූලයේදී මේ දුක අවබෝධ කරගෙන ආරි සත්‍යය සත්‍යඥාන කෘත්‍යඥාන කෘතඥාන වසයෙන් මේ බෝධිමූලයේදී අවබෝධ කරගත්තා. අපි ඒ බුදුගුණ සිහි කරලා යම් පෙර අකුසලයකින් කර්ම විපාකයක් මත මට මේ කරදර බාධා ඇති වෙනවා නම් මගේ පෙරපින් බලවත් වෙලා මේ කරන පින් බලවත් වෙලා මට නිදහසේ ධර්මය දියුණු කරගෙන පින්කං කරගෙන මේ ධර්මය අවබෝධ කරගන්න සුදුසු පරිසරයක් මට ඇතිවෙන්. ඒ ධර්මාවබෝධය පිණිස මට නිරෝගි සම්පත්තිය පින මතු වෙලා ලැබෙන්. ඒක තමයි අපේ අරමුණ වෙන්න ඕන. ඒ නිසා නිවරදි අවබෝධයකින් දැක්මක් ඇතුව සම්මාධිට්්‍යය තුළ පිහිටල පින්කං කරන්න පින්ගතුන. බුදුරජාණන් වහන්සේ පෙන්නවා දැන් අපි මේ කතා කරගෙන යන්නේ දුක්ඛාරි සත්‍යය. ඊළඟට වයසට යෑම දුකක්, ලෙඩවීම දුකක්, මරණම්පි දුක්කක්, මරණය දුකක්. අපි ඒකනම් අපිට ටිකක් තේරෙනවා මැරෙන එක දුකක් කිය. මිනිස්සු මැරෙනකොට කෑ ගහනවා, හෝ තියෙනවා, විලාප දෙනවා, මට මැරෙන්ඩ බෑ කියනවා, අනේ දාලයන්ට ඉපෝ කියල අනිත් අය කෑ ගහන. මරණය දුකක්. මලගෙවල්වල මරණයත් එක්ක මිනිස්සු දුක්විදින එක අපිට තේරෙනවා. හැබැයි ආයමත් අපි උපදින්න කැමතියෙන. ඒකැන ආයමත් මරණයට අපි අකමැත්තෙන් හෝ කැමතියෙන. ඉපදුනානන් නත්ති ජාත සමරණ උපන්නාව කිසිම කෙනෙකුට මතක තියාගන්න නොමැරීන්න පුළුවන් ක්‍රමයක් ලෝකෙනෑ. ඉපදුනානන් ඒ කාන්තෙම මරණය උරුම වෙනවාමයි බුදුරජාණන් වහන්සේ පෙන්වේ නත්ති ජාත සමරණ උපන්නාව මවකුසේ මැරෙනවා. උපදිනකොට මැරෙනවා. දරුව තුරුල් කරගෙන කිරි දෙනකොට අම්මලා එහෙම අතේම දරුව මැරෙනවා. සෙල්ලම් කරන වයසෙ මැරෙනවා. ළමා වයසි මැරෙනවා. තරුණ කාලෙ මැරෙනවා. මැදි වයසෙ මැරෙනවා. වයසට ගිහිල්ල මැරෙනවා. එනම් මැරෙන්න වයසක් නෑ. ඕනම වයසක ඕනෑම තැනකද ඕනෑම මොහොතකදී සමහරුට මැරෙන්න හේතුවකුත් නෑ. සමහර වෛද්‍යවරු මැරුණට පස්සේ හේතුව හොයන්න කොච්චර නම් මිනිිය කපා කෑලි කෑලි පරීක්ෂණ කර සමාල මිනිිය කෑලි අරගෙන යවන වෙනම පරීක්ෂණ කරන්න. මොකක්ද හේතුව කියලා හොයාගන්න. හොයාගන්නම් බැරි වුණහම සමාට විසබීජයක් ගිහිල්. අවසාන මිනිිය වැල්වට පස්සේ සමහරලාවට වල්ලපු මිනිියත් ගොඩ දාලායි කමහරු කෙනම් අපිට සැකයි. උසාවිනියෝ ගරම් මිනිිය ගොඩ දාලා ආයි පරීක්ෂණ කරනවා. හේතුව හොයන්. ඒ නිසා හිතාගන්න බැරිවිදියට හේතුවක් හොයන්න බැරිවිදියට හිටපු ගමන් මේ ශරීරයේ වැනසිලා යන්න පුළුවන්, බිදිලා යන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න මේ කය අපි යම් දවසක කවද කොත්තන කොයි මොහොතෙහෝ අපිට අතහරින්න සිද්ධ වෙනවා මයි. මරණ සතිය වඩන්න ඒක භාවනාව මරණය සිහි කරන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වේ මහනෙන මරණය සිහිකිරීම මරණ සතිය තරම් ධර්මාවබෝධය පිණිස අප්‍රමාදී වෙන භාවනාවක් බුදු ඇසින්වත් දකින්න ඇකි. මරණය සිහි කරන කෙනා තමයි අප්‍රමාදියෝ මං පින්කර ගන්න ඕන ඉක්මනට මං කුසල් වඩා ගන්න ඕන මං යන තැනකට දෙයක් කරගන්න ඕන. ඒ ගැන උනන්දුව වීරිය වැඩිවෙන්නේ මරණ සතිය වඩන කෙනා. මරණය ගැන සිහි කරන්න. පිංගතුනිය අවිද්‍යාව තුළ ඉන්න තාක්කල් අපි ලෝකෙ දකින්න හැම වෙලාම අනිත්‍යය නිත්‍ය සංඥ අනිත්‍යදේ නිත්‍ය සංඥාව දුක්කේ සුක සංඥී දුක සැප සංඥාව අසුබදේ සුභ සංඥාවේ අනාත්මදේ ආත්ම සංඥාව එහෙම දකින තාක්කල් අපි මේ කියනදේ යථාර්ථය විමසන තාක්කල් පේන්නෙම වැරදි විදිහටම මේක සැපක් මේක නිත්‍යයි මේක මම මගේ මට ඕන විදිහට තියෙන්න්න ඕන මේ මගේ දේවල් ඒ විදිහටමයි ලෝකෙ දකිින්.
ඒ නිසා ඉපදීමට ආස කරනවා. ජීවිතයට ආස කරනවා. මැරෙන් නැතුව ඉන්න ජීවත්වෙන්න පුළුවන් ක්‍රම හිකොය හොයා ඒවට ආස කරන. බුදු හාමුදුරු පෙන් ඔය විතරක් නෙමේ මේ ජීවිතය තුළ ජීවත්වෙන තාක්කල්. කී සැරයක් මැරි මැරි අපි උපදිනවට ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. පිය විප්පයෝගෝ දුක්කෝ. අපේ පවුලෙ 10 දෙනෙක් කියන්නේ කවදා හෝ මළගෙවල් 10ක්. අපි කැමති වුණත් අකමැති වුණත් අපිට ඒ යථාර්ථයට මෝන දෙන්න වෙනවා මයි. ඒක නුවනින් හිතන්න. ඒක තමයි ජීවිතේ. පිය විප්පයෝගෝදු කාට ඉස්සර වේද කවුද දන්නේ. අපේහි සම්පයෝගෝ දුක්කෝ. හතුරුවෝ තරහකාරයෝ ඊරිසියාකාරයෝ. අපි කොච්චර ප්‍රාර්ථනා කරත් කල්්‍යාන මිට්ටියෝ සත්පුරුසියෝ අපිට ඒ අය විතරක් ලැබේවා කියලන්නේ අපි යන සංසාර ගමනි අවිද්‍යා සහගත ලෝකික තන්හා උපාදාන කරගෙන ජීවත්වෙන මිනිස්වේ අපි ඉන්නේ. ඒ ලෝකේ තරහකාරයෝ හතුරෝ ඊරිසියාකාරයෝ කුඩුකේඩුකං කරන මිනිස්සු ගුණමකෝ කොච්චරනන් දවස ගාන ජීවිතය හම්බෙනවාද. එවැනි ලෝකෙ අපිට ජීවත්වෙන්න වෙන්න. ඒක තමයි ජීවිතය ඇත්ත. අපියෙහි සම්පයෝගෝ දුක්කෝ හතුරෝ තරහකාරයෝ ඒ අය මුණ ගැහෙනේ ඒ අය ඇසුරට ලැබෙනේ අකමැත්තෙන් වුණත් ජීවත්වෙන්න සිද්ධ වෙන එක දුකක් කරන්න දෙයක් නෑ. ඒක තමයි ලෝකෙ හැටි. එක දුකක් වසයෙන් දකිින් ඊළඟට බුදු හාන්දුරු පෙන්වා යම් පිච්චන්න ලබති තම්පි දුක්කා. යමක් කැමතිද ඒ කැමතිදී නොලැබීම දුකක්. ද අපි කැමතිනේ සමහරුකි නම් වූ අපිට නම් ඔය වගේ නම් දුක්විදින උපතක් එපා. හැබැයි කැමති වුනා කියල ලබන්න බෑ. උපදිනවා. අංගවිකල උපදිනවා විකෘති වෙලා උපදිනවා දරුව එකට ඇලිලා උපදිනවා බද්ධ වෙලා අපායවල්වල උපදිනවා. කෞද කැමති තිරිසන් ලෝකයන් ප්‍රේත ලෝකයන් හැබැයි උපදිනවා කරමින් ඇතිලයන් අකමැතිදේ සිද්ධ වෙන. කැමතිදේ නොලැබීමේ දුක. ඉපදිච්ච කෙනා කැමති කවද බලන්න හැමෝගෙම කවුරුත් කැමතිද වයිසට යන්න ලෙඩ වෙලා ඉන්නේ. වයිසට යන්න ඇතුව ඉන්නවන කොච්චර මිනිස්සු ආස කරනවාද හැබැයි වයිසට යන අන්න කැමතිදේ නොලැබීමේ දුක. දට්ටික වැටෙනකොට කෙස්ටික පැහෙනකොට හම රැලි වැටෙනකොට මේක වලක්ව ගන්න මොන තරම් උපක්‍රම යොදනවද. මිනිස්සු ජීවිතය අවදාන සැත්කං වලට ප්ලාස්ටි සැත්කම් වේදනා සහගතම සැත්කම් ඉතාමත් වේදනා සමත් නමුත් තමන් කැමති වෙනවා ඒවට මෝන දෙනවා. වයිසට යන එක පේෙන් නැතුව තව මාසයක් අවුරුද්දක් අවුරුදු කීපයක් හරි පවත්වන්න පුළුවන්න අර දුකට කැමති වෙනවා. නොයෙක් විදිහට උපක්‍රමිද මොන්න තරං ආලේපන ක්‍රීම් වර්ග ඊළඟට වෛද්‍ය සැත්කංවලට කොච්චර මිනිස්සු මේවට ඉදිරි පත්වෙන රූපලාවන්නෙක් හැබැයි වෙනස් කරන්න බෑ ලෝක වයසට යනම් මැරෙනවා. ලෙඩවෙන එක වලක්ව ගන්න මොන තරං උපක්‍රම යුදුවත් මොකක් හරි ලෙඩක් හැදෙනවා. යම් මට්ටමෙන් අපිට බෙහෙත් අරගෙන බේරෙන්න්න පුළුවන් ඒව තියෙනවා. ලෙඩ මේකින් කියන්නේ ලෙඩට බෙහෙත් ගන්න එපා කියලනේ බුදුරජාණන් වහන්සේ පව බෙහෙත් වර්ග අනුමත කර උන්වහන්සේ භික්ෂූන් වහන්සේලා ගිලන් වෙච්ච වෙලාවල්වල බේසජ්ජක් කන්දකය කියලා තියෙන භික්ෂූන් වහන්සේලාට බෙහෙත් නියම කර මේ සියල් අනිත්‍යයි බේත් තරම් වැඩක් නෑ කියලා එහෙම එකක් ධර්මේ නෑ. ලෙඩ වුණාට පස්සේ ලෙඩේට බෙහෙත් ගන්නවා බඩකින්නට කෑම කන්න ලෙඩේට බෙහෙත් බොනවා. එදකොට ඒ වගේ ශරීරය පවත්තන්න ඒ ලෙඩ දුක්කොලට බෙහෙත්තේත් ශරීරය පවත්වගෙන යන්න අපි ඒව කරන්න ඕන. හැබැයි අපි නුවනින් අවබෝධ කරගන්න ඕන මේ ලෙඩ වෙන කයක් වයිසට යන කයක් ජරාවට පත්වෙන කයක් යම් පිච්චන්න ලබති තම්පිතුකම් මං කැමති වුණාට කැමතිදේ මට ඕන විදියට පවත්වන්න බෑ මට ඕන විදියට ලැබෙන්නේ. ඊළඟට මරණය ඉදිරියේ අනේ මට මැරෙන්න්න බෑ මට මැරෙන්න්න බෑකිල් අපි කොච්චර කැමති වුණත් යම් දවසක අපිට මේ සියල්ල අතහැල දාලා යන්න වෙනවා. ප්‍රියන්ගෙන් වෙන්වීම අපේ දරු ඥාතීන් සහෝදරයෝ ස්වාමියයා බිරිඳ දෙමාපියෝ අහිමි වෙනකොට කොච්ච වට වෙලා
පරම්පරාවම වට වෙලා කෑ ගහනවා දාලා යන්න එපෝ කියලා. ඉන්න පුළුවන්ද? හරි උඹලා ඔක්කොම කියනවනම් මං ඉන්නම් කියලා ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න පුළුවන්කමක් නැහැ. අන්ත අසරණයි මරණය ඉදිරි. අන්න කැමති දේ නොලැබීමේ දුක. ප්‍රියයන්ගෙන් වෙන්වීම, වෙන් නොවී ඉන්න කැමති වුණාට එහෙම පුළුවන්කමක් නැහැ. තරහකාරයෝ හතුරු ඊරිසියාකාරයෝ මුණ ගැහෙන්න එපා, මුව දකින්නවට ලැබෙන්න එපා කිය කොච්චර ප්‍රාර්ථනා කරත් ආය සංසාරය හම්බෙනවා. ඒ හතුරුම මුණ ගැහෙනවා. සමහර බැඳීම් ඇතිවෙන්නෙම ජීවිතයේ කර්ම ගෙවන්න මතක තියාගන්න. සංසාර හතුරු පෙම්මන්තයෝ හැටියට හම්බෙනවා. ලක්ෂ ගානක් මිනිස්සු අතරි දැක්ක ගමන් හිත ඇදිලා යනවා. අවුරුදු ගණන් යාළුවෙන්න පස්සෙන් යනවා. කොච්චර ගණන් ගත්තේ නැත්නම් පස්සෙන් යනවා. ගිහිල්ලා තමයිලා බැනුම් අහලා ගුටි කාලා නින්දා විඳලා කොහොම හරි හිතවත් වෙනවා. ඒ හිතවත් වුණාට පස්සේ හිතෙනවා මුළු ලෝකෙම දිනුවා. දැන් තමයි මං කැමති කෙනා ආදරය කරන කෙනා මට ලැබුණා කියලා හිතෙනවා. ඊට පස්සේ කාලයක් හිතවත්කමින් ඉන්නවා, ආදරෙන් ඉන්නවා, විවාහ වෙනවා, දරුවෝ ලැබෙනවා. ලෝකෙම විරුද්ධ වුණත් නෑ මට යා ඕනේ කියලා තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. හැබැයි ඔහොම ඉඳලා ඒ මිනිහගෙම මැරුම් කණයි නැද්ද? ඒ ගෑනීම සමහරලාට වහදීලා වදදීලා අර මිනිහව මරලා එක්ක වෙන මිනිහෙක් එක්ක යනවා. අවුරුදු 15 20 එකට ආදරෙන් ඉඳලා අවුරුදු 10 15 ආදරය කරලා විවාහ වෙච්ච අය අර ආදරය කරනකොට පෙම්වතුන් විදිහට ඉන්නකොට සිහින මවාගෙන සිහින ලෝකවල ජීවත් වෙනකොට දැක්කද කවදා හරි මාව මරන්නේ මේ මිනිහා. මම මේ ආදරය කරන්නේ මගේ මාරයත් එක්ක. මේ මිනිහගෙන් තමයි මම මැරුම් කන්නේ කියලා කවදාවත් පෙවුනද නැහැ. ඇදිලා ආදරේ නාමෙන් ඇදිලා යන්නේ සංසාර හතුරට. කර්ම විපාකෙට ඇදිලා යනවා. ඒක තමයි සංසාරේ ස්වභාවය. දෙමව්පියෝ හැටියට එනවා සංසාර හතුරු. ඔබ දැකලා ඇති සමහර පූසියෝ ඉන්නවා පැටව දාලා පැටව කනවා. සමහර සත්ත්වෝ ඉන්න තමන්ගෙම පැටව කනවා. මිනිස්සු ඉන්නවනේ. තමන්ගෙම දරුවා පොලේ ගහලා මරන, දරුවගේ බෙල්ල මිරිකන. කොච්චර ඉන්නවද ඉපදිච්ච ගමන් දරුවා විසි කරලා යන දෙමව්පියෝ. සංසාර හතුරු අම්මා තාත්තා හැටියට ඉන්න පුළුවන්. දරුවෝ හැටියට දරුවෝ නිසා දෙමව්පියෝ කොච්චර දුක් විඳිනවද? සෝවාන් වෙච්ච බිම්බිසාර රජුරවන්ට සංසාර හතුරෙක් ආව දරුවෙක් හැටියට අජාසත්ත කොච්චර වද දීලාද මැරුවේ. ඒ නිසා සසර හතුරෝ දරුවෝ විදිහට එනවා, දෙමව්පියෝ හැටියට එනවා, සහෝදරයෝ හැටියට එනවා, ස්වාමියා හැටියට එනවා, බිරිඳ හැටියට එනවා. එක එක විදිහට සංසාර හතුරු ලෝකෙ අපිට හම්බෙනවා. ඒක තමයි ලෝකෙ ස්වභාවය. ඒ නිසා මතක තියාගන්න මේ අපි ජීවත් වෙන ලෝකයේ මේක සැපක් නෙමෙයි, මේක දුකක්. මේ දුක අපිට වැහිලා තියෙන අවිද්‍යාව නිසා. ඒ නිසා අපි අනිත්‍ය දේ නිට්ටය විදිහට දකිනවා. සැප දේ දුක සැපක් විදිහට දකිනවා. අනාත්ම දේ ආත්ම විදිහට, අසුබ දේ සුබ විදිහට දැකලා අවිද්‍යාවෙන් ලෝකෙට මුලා වෙලා මේකට බැඳිලා හිටියට ඇත්තටම මේක දුකක්. මේ දුක දුකක් හැටියට දකින්න. දුකක් හැටියට ධර්මය තුළින් විමසලා බලන්න. අන්න එතකොට අපිට ඇත්තදක් මේක හරියට කන්නාඩියක් දාගෙන ඉන්නවා, පාට කන්නාඩිය. පාට කන්නාඩියක් දාගෙන බලනකොට බැලුව අත පේන්නේ ඒ පාටින් පේන්නේ. දැන් කහ පාට කන්නාඩියක් දාගෙන බලනවා. බලනකොට වටපිටා ඔක්කොම පේන්නේ කහ පාට. අහස දිහා බැලුවත් පේන්නේ කහ පාට. රතු පාට කන්නාඩියක් දාගෙන බලන තැන් පේන්නේ රතු පාටට. ඒ වගේ අපි අන්ධකාරයකින් අඳුරකින් වැහිච්ච පටලෙකින් පාට කන්නාඩියකින් අපි ලෝකෙ දිහා බලනවා වගේ අවිද්‍යාවෙන් ලෝකෙ දිහා දකින්න. ඇත්ත දකින්න උත්සාහයක් ගන්න. චතුරාර්ය සත්‍ය නුවණින් විමසලා ජීවිතයට ගලප ගන්නවා කියන්නේ ඕකයි. එහෙම නැතු අවිද්‍යාවම ඉඳගෙන අවිද්‍යාව තුළින්ම දකිමින් හිතෙන් කියනවා අනේ කොහොම හරි කටේ තියෙන්නේ සෝවාන් වෙන්න ඕන, අනේ කොහොම හරි නිවන් දකින්න ඕන, කොහොම හරි නිවන් දකින්න තියෙනවන. හැබැයි අපි ධර්මයේ විමසන්නේ. අපි ධර්මයේ තුලින් ජීවිතේ දකින්න හිතන්නේ. ප්‍රායෝගිකව මේ ප්‍රශ්නේ එනකොට ධර්මයේ තුලින් විමසන්නේ නැත්නම්
ඒ ධර්මය ගැන අපි කොච්චර ප්‍රාර්ථනා කරමික ප්‍රාර්ථනාවෙන් ලැබෙන දෙයක් නෙමෙයි. ප්‍රාර්ථනා කර ලබන්න පුළුවන් දේවල් නෙමේ මේවා. යෝනිසෝ මනසිකාරය දම්මානු දම ප්‍රතිපදාවෙන් තමා තුළට පමුණවාගෙන තමන් තුළින් ධර්මය දකින්නයි උත්සාහ කරන්න ඕන. ඒකයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්න. එනිසා පින්වතුනි මෙන්න මේ ටික හොඳට තේරුම් ගන්න. අපි කරන හැම පින්කමක් තුළම අවබෝධයෙන් පින්කම් කරන්න. බෝධි පූජාවක් තිබ්බත් සැබෑ ලෙස චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයෙන් බෝධි පූජාතියන් බුද්ධ වන්දනා කරනකොට චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයෙන් බුදුන් අදින් චෛත්‍ය වන්දනා කරත් පින්කං කරත් මොන පින්කං කරත් යථාර්ථය තේරුම් අරගෙන අවබෝධයෙන් ඒ දේ කරත් අන්න එතකොටයි ඒක සැබෑලිස්සම ධර්මාවබෝධයට උපකාර වෙන පින්කමක් වෙයි. ඔබ ජීවිතය අවබෝධයෙන් පින්කං කරන කෙනෙක් බවට පත්වෙන්නේ සම්මා දිට්ඨිය තුළ පින්කං කරන කෙනෙක් බවට පත්වේ. එහෙමනම් ඔබ හැම දෙනාටම අද මේ ධර්මානු ශාසනාව අද මේ ධර්ම දේශනාව ඔබේ ජීවිතේ මේ අවිද්‍යාවෙන් වැහිලා විකෘති විදිහට මුලාවෙන් දකින ලෝකයේ සැබෑලෙස ටිකෙන් ටික හරි යථාර්ථය දකින්න පුළුවන් විදිහට ජීවිතය ගැන නුවනින් විමසල බලන් මේ කියපු කාරණා ටික ඔස්සේ ඇත්ත නේද කියලා නුවනින් හිතන්. එහෙමනම් ඔබ හැම දෙනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධහාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා 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 කියලා අපි හදවතින් ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනි අද මේ ධර්මශ්‍රවනයෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. විශේෂෙන් අද ධර්ම දේශනාවේ දායකත්වය දරන පින්වතුන් සුවිනීතා විජේසිංහ මෑණියන් ධම්මික විජේසිංහ පුතණුවන් උපේක්ෂා මාපා දියණිය සුභාෂ්‍ය විජේසිංහ දියණිය රංජන විජේසිංහ පුතණුවන් වසන්ති සෙනවීර මහත්මිය උපේකා දුමින්ගා සෙනුර යන පුතණුවන් ඇතුළු රාජගුරු මෑණියන් ඇතුළු හැම දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. පිංහතුනි ධර්ම දේශනාවේ අරමුණු අතර සඳහන් වෙන අප්‍රේල් මාසයේ 17 වෙනි දින ජන්මදිනය සමරන සුවිනීතා විජේසිංහ මෑණියන්ට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව අප්‍රේල් මාස 6 වෙනි දින ජන්මදිනයේ සැමරූ රාජගුරු මෑණියන් අප්‍රේල් මාස 10 වෙනිදා ජන්මදිනයේ සැමරූ රන්මිනි විජේසිංහ මිනිබිරිය ඇතුළුවේ හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීම උතුම් අරමුණු අතර සඳහන් වෙනවා. වසර 32කට ප්‍රථම මිය පරලොව යන්නට යෙදුණු බුද්ධදාස විජේසිංහ ස්වාමියා ප්‍රධාන මිය පරලොව ගිය සියලු සංසාරගත ඥාතීන් ඒ වගේම මිරියම් ගමගේ මෑණියන් එඩ්මන් ගමගේ පියාණන් වසර 21කට පෙර මිය පරලොව ගිය SAK අමරසිංහ පියාණන් වසර 2කට පෙර මිය පරලොව ගිය KAK හෙට්ටිආරච්චි මව්තුමිය ඇතුළු සංසාරගත සියලු ඥාතීන් සාධුකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්තා. ඔබ ස්නීපත් කරන්න ඔබ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගෙත් පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම අසනීප තත්ත්වයෙන් පසුවන උමාරා විජේසිංහ දියණියට නිදුක් නිරෝගී සම්පන්නිය සුවපත් භාවය නිරෝගී සම්පන්නිය සැලසේවා කියන ආශිර්වාදය සමුදි විජේසිංහ විදසුන් විජේසිංහ යන මුණුබුරු මිනිබිරියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම ජානකි විජේසිංහ සහ මාෂා විජේසිංහ කියන දියණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම සුජීවත්ව සිටින මෑණිවරු සුවිනීතා විජේසිංහ මාතාව සහෝදර සහෝදරියන් හිතමිත්‍රාදීන් පවුලේ හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඒ හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයත් දේශකයන්න් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින පාරමිතාවක් වේවා කියන උතුම් ප්‍රාර්ථනාව අද දායකත්වය දරන පින්වතුන්ගේ අරමුණ. ඉතින් එහෙමනම් මේ හැම දිනාටමත්
ඔබ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කර ලක්වාසී ලෝවාසී හැම දෙනාම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා, පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සද්ධර්ම ශ්‍රවණ අභිලාෂීව මෙත් සදහම් විකාශය සමග මෙත් සිතින් ඔබ රැඳී සිටිය පුරා හෝරාවක කාලයක්. මෙත් සදහම් දේශනා උතුම් දායකත්ව ධර්ම දේශනා මාලාවේ අති උතුම් සද්ධර්ම දේශනාවකුයි ශ්‍රවණය කරන්නට යෙදුනි. නිසි ධර්මානුකූලව මේ උතුම් සද්ධර්ම දේශනාව ඔබට ගෙන ආප පින්වත් ස්වාමින් වහන්සේ වන අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම අති උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප අප පින්වත් ස්වාමීන් වහන්සේට හඬනගා සාදුකාර ලබා දෙමින් පුණ්‍යානුමෝදනා සිදු කරමු. සාදු සාදු සාදු. සදහවතුනි, අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කළා වූ සුවිනීතා විජේසිංහ මාතාවට, ඒ වගේම ධම්මික විජේසිංහ පුතණුවන්, උපේක්ෂා මාපා දියණිය, සුභාෂී විජේසිංහ දියණිය, රංජන විජේසිංහ, වසන්ති සෙනවීර මහත්මිය, උපේකා දුමින්ගා සෙනුර, ඒ ඇතුළු දරුවන්ට, ඒ වගේම රාජගුරු මාතාව ඇතුළු හැම දෙනාටම නිදුක් නිරෝගී භාවය අපි ප්‍රාර්ථනා කරනවා. සියලු රෝග අන්ධකාරයන් නැසේවා, සතක් වේවා, ශාන්තියක්ම වේවා. උතුම් ජීවිත අවබෝධය පිණිසම, උතුම් ධර්ම අවබෝධය පිණිසම මෙත් සදහම් දේශනා, මේ උතුම් සදහම් දේශනාව හේතු වේවා, වාසනාව වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබේ නිවහනින් සමුගන්නටයි අප සූදානම් වෙන්නේ. ඔබ හැම දිනටම සම්මා සම්බුදු සරණයි.